साधु 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 सुविशुद्ध सीलेषु सिन्धूपमस्स समाधि धम्मेषु पठवी समस्स अनंत ज्ञानेषु गगनोपमस्स नमामि शिरसा सिरिगौतमस्स පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මොහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජෝභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහ සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතඛෝ ආයස්මා උපාලියේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා උපාලි භගවන්තං ඒතදවෝච කතිනුකෝ භන්තේ අත්ථවසේ පටිච්ච තථාගතේන ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං පාතිමොක්ඛං උද්ධිඨන්ති දසකෝ උපාලි අත්ථවසේ පටිච්ච තථාගතේන ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං පාතිමොක්ඛං උද්ධිඨං කතමේ දස සංඝ සුට්ඨතාය සංඝ භාසුතාය දුම්මකෝණං පුග්ගලානං නිග්ගහාය පේසලානං භික්ඛූනං භාසු විහාරාය දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය අප්පසන්නානං පසාදාය පසන්නානං භීයෝ භාවාය සද්ධම්මට්ඨිතියා විනයානුග්‍රහාය
ඉමේ කෝ උපාලි දස අත්ථ වසේ පටිච්ච තථාගතේන ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං පාති මොක්ඛං උද්ධිඨන්ති තී. පින්වතුනි, අද බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු ධර්මයක් ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින හැම දෙනාටම දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ උපාලි සූත්‍රය අසුරු කරගෙන බුදු සිරි මුව මඩලින් වදාළ මිහිරි ධර්ම පරයායක්. ලෝකෙ බොහෝ දෙනා කතා බස් කරද්දී අසන්නට ලැබෙන කාරණයක් තමයි මේ උතුම් බුද්ධ ශාසනය තුල සීලය එතරම් වැදගත් වන්නේ නැහැ කියලා බොහෝ දෙනා කතා කරනවා, අසන්නට ලැබෙනවා. සීලය නෙමෙයි වැදගත් වන්නේ ප්‍රඥාවයි කියලත් ඇතමෙක් කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඇතැම් අය සීලය උවමනා නැහැ කියන තැන කරුණු ප්‍රකාශ කරලා තියෙනවා. ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේ වදාළ සීල ප්‍රතිපදාව උල්ලංඝනය කරපු අවස්ථා දැක බලා ගන්නට පුළුවන් මේ උතුම් ධර්මය තුල. ඒ සෑම මොහොතකදීම බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුදු සසුන පිහිටුවීමේදී සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව මනාව පිහිටුවාලමින්, මනාව දේශනා කරමින්, මනාව හඳුන්වා දෙමිනුයි මේ උදාර උතුම් ධර්මය ලෝකෙට කියා දුන්නේ. බුදුරජාණන් වහන්සේ නිෂ්ප්‍රයෝජන නම් කිසිම කාරණයක් සිරිමුව මඩලින් දේශනා කරන්නේ නැහැ. යම් වචනයක් ඒ සිරිමුව මඩලින් මේ ගුවන් තලයට මුහු වුණා නම් ඒ සෑම වචනයක්ම පුදුමාකාර අර්ථයකින්, ධර්මයකින්, ශාන්තියකින් යුක්තයි. බුදුරජාණන් වහන්සේලා අස්ථානයේ වචන කතා කරන්නේ නැහැ. සුදුසු වෙලාවේදී ප්‍රයෝජනය සලකා අන් අයට ලැබෙන ඉමහත් ශාන්තිය, ඉමහත් සිත, ඉමහත් අර්ථලාභය, ධර්මලාභය සලකාමයි ඒ සිරි මුව මඩලින් යම් වචනයක් ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ කරන්නේ. එසේ නොවන හිස් වචන කතා කිරීමක්, ප්‍රගල්භ කීමක් බුදු සිරි මුව මඩලින් සිද්ධ වන්නේ නැහැ. ඒ වගේම යම් ප්‍රතිපදාවක් අනුදැන වදාලා නම් මහණෙනි මෙයයි සීලය කියලා සර්වඥතා ඥාණයෙන් ඒ බව දැකලාමයි බුදුරජාණන් වහන්සේ පැනවීම සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේම යම් ප්‍රතිපදාවක සමාධිය මෙයයි කියලා වදාලා නම් සර්වඥතා ඥාණයෙන් දැකලාමයි ඒ සමාධි භාවනා මාර්ගය අනුදැන වදාරන්නේ. ඒ වගේම ප්‍රඥාව මෙයයි, ප්‍රඥාව උපදවන්නේ මෙහෙමයි කියලා වදාලා නම් එයත් සර්වඥතා ඥාණයෙන් දැකලාමයි බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන්නේ. වෙන මාවතක්, වෙන මාර්ගයක් ලෝකේ නැති නිසා, ඇති එකම නිවන් මඟ තථාගත බුදු මඟ වන නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උතුම් ප්‍රතිපදාව දෙවි මිනිසුන්ට දේශනා කරනු ලැබුවා. ගිහියන්ට වෙනම නිවන් මාර්ගයකුත්, පැවිද්දන්ට වෙනම නිවන් මාර්ගයකුත් කියලා නිර්වාණ ගාමිනී ප්‍රතිපදා දෙකක් නැහැ. දෙපිරිසටම තියෙන එකම නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කටයුතු කරන ගිහියා, කටයුතු කරන පැවිද්දා කියන මේ දෙදෙනාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය ආදී අංග එකින් එක සම්පූර්ණ කරන්නට ඕන. ඒ සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ සඳහා ලොකු වීරයක් තිබිය යුතුයි. ඒ සඳහා මහත් උනන්දුවක්, උවමනාවක් තිබිය යුතුමයි. ඉතින් ඒ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පැවිද්දා නම් භ්‍රමචාරී සීලයක් සහිතවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්නට ඕන. ඒ වගේම ගිහි ගෙදරක ඉන්න කෙනෙක් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා නම් එයා අවමයෙන් පංචශීලය හෝ ආරක්ෂා කරගෙනයි ඒ දේ සිද්ධ කරන්නට ඕන. එහෙම සිද්ධ කළොත් පමණයි නිවන් මඟ සම්පූර්ණ වන්නේ. සීලයෙන් තොරව,
සීලමාවතෙන් ඉවත් වෙලා සීලයක් නැති කෙනෙකු විසින් භාවනා කළා කියලා යාට සමාධිය උපදින්නේ නැහැ. යමෙකුට සමාධියක් පහළවන්නේ නැත්නම් එයාට ප්‍රඥාව පහළවන්නේත් නැහැ. එනිසා සීලය සමාධියට හේතු වෙනවාමයි, සමාධිය ප්‍රඥාවට හේතු වෙනවාමයි. ප්‍රඥාව නැවත සීලයට හේතු වෙනවා, සීලය සමාධියට, සමාධිය ප්‍රඥාවට. මේ විදිහට මේ අංග තුන එකකට එකක් උපකාර වෙනවාමයි. මේ අංග තුන එකකට එකක් උපකාර වෙමින් හේතුපනිශ්‍රය වෙමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනකොට ඒ ශ්‍රාවකයා මොහොතින් මොහොත, නිමේෂයෙන් නිමේෂය, පියවරෙන් පියවර නිර්වාණගාමිනී ප්‍රතිපදාවේ ඉදිරියට ගමන් කරන පින් ඇති ශ්‍රාවකයෙක් වෙනවා. වෙනත් විදිහකින් ප්‍රකාශ කළොත් යම් කිසි කෙනෙක් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ගාංග තුන පුරුදු කරනවා නම් එයාගේ සීලයයි වැඩෙන්නේ. සම්මා වාචා කියලා වදාරන්නේ යහපත් වචනය. එහෙම නැත්නම් මිත්‍යා වචනයෙන් වෙන්වීම සම්මා වාචා. සම්මා කම්මන්ත කියලා වදාරන්නේ අයහපත් කාය කර්ම වලින් වෙන්වීම. වෙනත් විදිහකින් කිව්වොත් යහපත් කාය කර්ම සිදු කිරීම. සම්මා ආජීව කියලා වදාරන්නේ කුමක්ද? මිත්‍යා ජීවිකාවෙන් වෙන්වීම. වෙනත් විදිහකින් කිව්වොත් ජීවත් වීම උදෙසා කායික අකුසල්, වාචසික අකුසල් නොකිරීම. මෙන්න මේ අංග තුන අයිති වන්නේ සීලයට. වෙනත්ම ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, වැරදි කාමසේවනයෙන් වෙන්වීම සම්මා කම්මන්තය. ඒ වගේම බොරුවෙන් වෙන්වීම, පරුස වචනයෙන් වෙන්වීම, කේලමින් වෙන්වීම, අල්ලාප සල්ලාප හෙවත් හිස් වචන කතා කිරීමෙන් වෙන්වීම සම්මා වාචාව. ඒ වගේම ඒ දෙක සඳහාම අවිද්‍යා, ව්‍යාපාද කියන මෙන්න මේ මනෝමූලික අකුසල චිත්තෝත්පාදයන් හේතු වෙනවා. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය, ව්‍යාපාදය කියන්නේ බද්ධ වෛරය නැත්නම් වෛරය, පටිඝය. මෙන්න මේ ධර්මතා දෙක මනසේ ඇති වෙන එක්ක ලෝභය, එහෙම නැත්නම් ද්වේෂය. මේ දෙක සමගම මෝහය සමගාමීව කටයුතු කරනවා. මෙන්න මේ කාරණා බලවත් වෙච්ච ගමන්ම එක්කෝ එයා ප්‍රාණඝාතයක්, සොරකමක්, වැරදි කාමසේවනයක්, කායික අකුසලයක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් බොරුවක්, එහෙම නැත්නම් පරුස වචනයක්, එහෙම නැත්නම් කේලමක්, අල්ලාප සල්ලාපයක් කතා කරනවා. ඔය විදිහට තමයි යම්කිසි කෙනෙකුගේ කායික වාචසික කර්ම අසංවර වෙන්නේ, අකුසල සහගත බවට පත්වන්නේ. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා යමෙක් ජීවත් වීම උදෙසා ඔය කියන ලද කාය කර්ම, වැරදි කාය කර්ම, වැරදි වචී කර්ම සිද්ධ කරනවා නම්, ජීවත් වෙන්නට ප්‍රාණඝාතය කරනවා නම්, ජීවත් වීම උදෙසා සොරකම් කරනවා නම්, ජීවත් වීම උදෙසා වැරදි කාමසේවනයන් කරනවා නම්, ජීවත් වීම උදෙසා බොරු කියනවා නම්, පරුස වචන කියනවා නම්, ජීවත් වීම උදෙසා කේලම කියනවා නම්, ජීවත් වීම උදෙසා අල්ලාප සල්ලාප හිස් වචන කතා කරනවා නම් එයා ගත කරන්නේ කුමකද? මිත්‍යා ආජීවයක. එහෙනම් මිත්‍යා ආජීවයක් ගත කරන පුද්ගලයෙකුට සීලය සම්පූර්ණ වන්නේ නැහැ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් තමන්ගේ බඩ රැක ගැනීම, කුස පුරවා ගැනීම වෙනුවෙන් හෝ වෙන යම් කායික මානසික අවශ්‍යතාවක් ඉටු කර ගැනීම වෙනුවෙන් හෝ පාපයක් සිද්ධ කරනවා නම් එයා ඉන්නේ මිත්‍යා ආජීවයක. අන්නේ මිත්‍යා ආජීවය ගත කරන කෙනාගේ කාය කර්ම, වචී කර්ම අසංවරයි. ඒ කියන්නේ එයා සිල්වත් නැහැ. සිල්වත් නැත්නම් එයාට සීලය නම් වූ මාර්ගාංගයේ වෙනත් විදියකින් කිව්වොත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග වැඩෙන්නේ නැහැ. එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඉවත් වෙනවා. පුංචි හෝ පාපයක්, වැරද්දක් සිද්ධ කරනවා නම් කායිකව, වාචසිකව එයාගේ සීලය බිඳී යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා මේ නිවන් මාර්ගයේ කටයුතු කරන ශ්‍රාවකයා සීලය නම් වූ අංගය අනිවාර්යෙන් සම්පූර්ණ කරන්නට ඕන. ඒ වගේම සමාධිය නම් වූ අංගය. කුමක්ද සමාධිය නම් වූ අංගය කියන්නේ? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග තුන අයිති වන්නේ සමාධිය නම් වූ ධර්මතාවට. වෙනත් විදිහකින් කිව්වොත් සමාධිය නම් වූ කොටසට
මොනවද? සම්මා වායාම, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි. සම්මා සතිය, සම්මා වායාමය කියන නමින් හඳුන්වන්නේ කුමක්ද? චෛතසික ධර්මතා. සම්මා වායාමයේ යම් යහපත් වූ උත්සාහය. කුමක්ද යහපත් වූ උත්සාහය කියලා කියන්නේ? කුමක්ද යහපත් වූ වීරිය කියන්නේ? උපන් අකුසල් දහම් දුරු කර ගැනීම පිණිස උත්සාහවත් වීම. උපන් අකුසල් දහම් ප්‍රහාණය කරනවා වගේම නූපන් කුසල් දහම් උපදවා ගන්නට වෑයම් කිරීම. උපන් කුසල් දහම් රැක ගැනීමත් මේ සම්මා වායාමයට අයිති වෙනවා. අන්න එහෙම සම්මා වායාමයක නියැලෙන පුද්ගලයාගේ සිත සතියෙන් යුක්ත වෙනවා. සතිය නම් වූ චෛතසිකය බලවත් වෙනවා. වෙනත් ආකාරයකින් ප්‍රකාශ කළොත් සම්මා වායාමයක් නැතුව සම්මා සතියක් උපදවා ගන්නට බෑ. සම්මා සතියක් නැතුව සම්මා වායාමයක් උපදින්නේ නැහැ. මේ දෙකම වමනයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ මාර්ගාංග වැඩිම සඳහා. මේ සමස්තයේ පවතිනවා නම් තමයි යම් සිතක වෙනත් විදියකින් කිව්වොත් සම්මා වායාමයක්, සම්මා සතියක් පවතිනවා නම් අන්නේ සිතේ සම්මා සමාධිය හෙවත් චිත්ත ඒකාග්‍රතාවය පහළ වෙනවා, චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. එහෙනම් යමෙකුගේ චිත්ත ඒකාග්‍රතාවක් හෙවත් චිත්ත සමාධියක් ඇතිවීමට නම් එයා අනිවාර්යෙන්ම සීලයකින් යුක්ත විය යුතුමයි. අනිවාර්යෙන් සීලයකින් යුක්ත නැත්නම් එයාගේ හිත සමාධිමත් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා සීලං සමාදත්තාය. සීලය සමාධිය පිණිසමයි. සීලය නැත්නම් එයාගේ හිතේ සමාධියක් ඇතිවන්නේ නැහැ. එහෙනම් සීලය කියන මේ කාරණය අපි හැම දිනාටම ගිහි පැවිදි භේදයකින් තොරව අපේ ජීවිතවල ඊටාම උත්සාහයෙන් උනන්දුවෙන් රැකගත යුතු ධර්මයක්. සීලයෙන් තොරව සමාධියක් නැහැ, සමාධියෙන් තොරව ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාව නමින් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප කියන මෙන්න මේ අංග දෙක. සම්මා දිට්ඨියත් සම්මා සංකල්පයත් වැඩෙන්නට නම් එයාට සීලයක් තිබිය යුතුයි, සමාධියක් තිබිය යුතුයි, ප්‍රඥාවක් සමාධියක් තිබිය යුතුයි, ප්‍රඥාව පහළ වීම පිණිස. මේ විදිහට මේ සීල සමාධි ප්‍රඥා කියන අංග තුන, ශික්ෂා තුන, කොටස් තුන සම්පූර්ණ වෙනවා යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා නම්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙනවා සීල සමාධි ප්‍රඥා වඩනවා නම්. සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා නම්. මේ දෙකෙන්ම කතා වන්නේ කුමක්ද? මේ දෙකෙන්ම දේශනා කරන්නේ නිවන් මඟ, ධර්මාවබෝධයේ පිණිස මාර්ගය. එහෙනම් ඒ ධර්මාවබෝධයේ පිණිස මාර්ගයේ ආරම්භය, ප්‍රතිෂ්ඨාව, පිහිට, පටන් ගැනීම කුමක්ද? සීලය. සීලයෙන් තමයි මේ උතුම් ධර්ම මාර්ගය ආරම්භ වන්නේ. සීලයකින් තොරව සමාධියක් නැති නිසා, සමාධියකින් තොරව ප්‍රඥාවක් නැති නිසා බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වා දී වදාලා. එනිසා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන ශ්‍රාවකයා විසින් ඊතා හොඳින් දිවි හිමියෙන් සීලය ආරක්ෂා කළ යුතුමයි. සීලයෙන් තොරව සමාධියක් නැති බව තරයේම සිතට ගත යුතුයි. සමාධියක් නැති තැන ප්‍රඥාවක් පහළ නොවන බව අවබෝධ කරගත යුතුයි. එනිසා සීලයෙන් ලැබෙන සමාධිය උපදවා ගැනීම පිණිසත්, සමාධිය නිසා ලැබෙන ප්‍රඥාව පහළ කර ගැනීම පිණිසත් ඒකාන්ත වශයෙන්ම ශ්‍රාවකයා සිල්වත් වීම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලොව උත්තම සීලය පුරුදු කරපු උතුමන් වහන්සේ. දවසක් දා කොසල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේගේ සිරිපා භියස වැඳ වැටිලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගෙන් මා දකින ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි භගවා බුද්ධ සීලෝ. මේ ලෝකයේ සීලයෙන් අග්‍රස්ථානයට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ කුසල සීලෝ. මේ ලෝකයේ අග්‍රම වූ ශ්‍රේෂ්ඨම වූ උතුම් වූ සීලයේ පිහිටලයි වැඩ ඉන්නේ. ශාස්ත්‍රූන් වහන්සේ සීලයේ පිහිටා වැඩ සිටියා නම් ශාස්ත්‍රූන් වහන්සේ සීල මාර්ගයෙන් සමාධියත්, සමාධි මාර්ගයෙන් ප්‍රඥාවත් පහළ කරගෙන ලෞතුරා බුද්ධ රාජ්‍යයට පැමිණිලා ධර්මාවබෝධය ලැබුවා නම් ශ්‍රාවකයන්ට කිසිසේත්ම ඒ මාර්ගයෙන් ඉවත්ව ඒ මාර්ගයේ හැරදා ඒ මාර්ගයේ සංශෝධනයක් ගැන කතා කරලා හෝ විමුක්තියක් ලබන්නට බෑ. එනිසා කවුරුන් හෝ ලෝකයේ විශ්වාස කරනවා නම්, හිතනවා නම් සමාධිය සඳහා, භාවනාව සඳහා සීලයක් වුමනා නැහැ කියලා,
සීලය පළුදු වෙච්ච කෙනෙකුට වුණත් සීලය බිඳගත්ත කෙනෙකුට වුණත් සමාධියක් වැඩෙනවායි කියලා යමෙක් කතා කරනවා නම් එහි ඇති සත්‍යතාවක් නැති බව තේරුම් ගන්න. එහි ඇති ඇත්තක් නැති බව තේරුම් ගන්න. එනිසා සීලයක් තිබුණොත් සමාධිය වැඩෙනවා, සමාධියක් තිබුණොත් ප්‍රඥාව වැඩෙනවාමයි. ඒ වගේම සමාධිය නැවත සීලයට උපකාර වෙනවා, ප්‍රඥාව සීලයට උපකාර වෙනවා. මේ අංග තුන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ඔවුනොන් ප්‍රත්‍ය වෙනවා, ඔවුනොන්ට උපකාර වෙනවා. එනිසා මේ අංග ත්‍රිත්වය සම්පූර්ණ කිරීම සඳහායි බුදුරජාණන් වහන්සේ ගිහි ප්‍රතිපදාව, පැවිදි ප්‍රතිපදාව කියලා ප්‍රතිපදා දෙකක් සිරිමුව මඩලින් අනුදැන වදාරන්නේ. එනිසා ඒ ප්‍රතිපදාවන් දෙක ඔවුනොවුන් මනාව හඳුනාගෙන අවබෝධ කර ගැනීම ඊටාම වැදගත් වෙනවා නිර්වාණ අවබෝධය පිණිස. හැම බෞද්ධයෙක්ම පමණක් නෙමෙයි මේ ලෝකයේ සිටින සෑම මිනිසෙක්ම දුක් අවසන් කරනවා නම් එපමණකුත් නෙමෙයි සෑම කෙනෙක්ම සෑම සත්වයෙක්ම දුකෙන් අත මිදෙනවා නම් දුක් අවසන් කරනවා නම් ඔවුන්ට දුක අවසන් කරන්නට ඇති එකම මාවත මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගයෙන් අන්‍යව දුක අවබෝධ කිරීමක් සිද්ධ වන්නේ නැහැ. දුක්ඛ සමුදය ප්‍රහාණය වීමක් සිද්ධ වන්නේ නැහැ. දුක්ඛ නිරෝධය සාක්ෂාත් වීමක් සිද්ධ වන්නේ නැහැ. නිරෝධගාමිනී ප්‍රතිපදාව වැඩෙන්නේ නැහැ. එනිසා මේ මාර්ගයෙන් අන්‍ය වූ ධර්ම මාර්ගයක් ලෝකයේ ඇත්තේ නැහැ. මේ මාර්ගයෙන් අන්‍ය වූ ශාන්ති මාවතක් ලෝකයේ ඇත්තේ නැහැ. මේ මාවතෙන් අන්‍ය වූ විමුක්ති මාවතක් ලෝකයේ දැක ගන්න ලැබෙන්නේ නැහැ, හමුවන්නේ නැහැ. එකම විරාගී මාවත ඒ අමා නිවන් මඟ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒකෝහි මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා. උතුම් ඥාන දර්ශන විසුද්ධිය පිණිස ඇති එකම මාවත මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝකයට බුදු කෙනෙක් දුර්ලභව පහළ වන බව අපි හැමෝම දන්නවා. දුර්ලභව පහළ වන බුදුරජාණන් වහන්සේලා නිසා පමණක් මේ ධර්මය අසන්නට ලැබෙනවා. ධර්මය අසන්නට ලැබුණොත් පමණක් ධර්මාවබෝධය සඳහා මාවත විවර වෙනවා. ඒ මාවත විවර වීමෙන් පමණක් අපට මේ උතුම් ධර්මාවබෝධය ලැබීමේ වාසනාව හිමි වෙනවා. එසේ නොවි ධර්මාවබෝධයක් ලබන්නට ලෝකයේ කිසි කෙනෙකුට අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඒ පමණක් නෙමෙයි ධර්මාවබෝධයකින් තොරව ලෝකයේ සැනසුන කිසිම කෙනෙක් නැහැ. මේ ධර්මයට පිටුපාන ලද ගිහි පැවිදි සියලු දෙනාට අපා දුක හිමි වෙන බව මතක තබා ගත යුතුයි. මේ ධර්මයට අනුව ජීවත් වන හැම දෙනාටම ශාන්තිය උදාවන බව සිහිපත් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වැඩි මාවත අනුව ගමන් කරන යමෙකුට කිසිදාක නොවර්ධින බවත් බුදුරජාණන් වහන්සේගේ මාර්ගයෙන් අන්‍යව ගමන් කරන කෙනෙකුට කිසිදාක ශාන්තියක් නොලැබෙන බවත් භාග්‍යවතුන් වහන්සේ අනේක වර දේශනා කොට වදාලා. එනිසා මේ ධර්ම මාර්ගයේ හරිහැටි තේරුම් ගැනීමත් මාර්ගාංගයන් මනාව වැඩිමත් තුල පමණක් චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වන බව මේ කාරණා අනුව තේරුම් ගත යුතුයි. එනිසා ගිහි වේවා පැවිදි වේවා අපි හැම දෙනාටම ඇති එකම ශාන්ති මාවත මේ අමරණීය වූ නිවන් මඟ බව බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් අනේක වර දේශනා කොට වදාලා. උපාලි සූත්‍රය අනුව ප්‍රකාශ වන්නේ සීලය ඇයි බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන්නේ කියන මෙන්න මේ කාරණය. යම් ශික්ෂාපදයක් විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන්ට අවිශේෂයෙන් ගිහියත්තන්ට පනවා වදාලා නම් බුදුරජාණන් වහන්සේ ඒ සෑම ශික්ෂාපදයක් පනවද්දීම මහා කරුණාවකින් ඒ දෙස බැලුවා. මහා කරුණාව යොමු කළා, මහා ප්‍රඥාව යොමු කළා. ඇයි මා මේ ශික්ෂාපදය ශ්‍රාවකයන්ට පනවන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ නිස්කාරණේ අහේතුකව ශික්ෂාපද පනවන්නේ නැහැ. ශ්‍රාවකයන්ට කායික මානසික දුක් දොම්නස් පීඩා උරුම කරන්නට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවා වදාළේ. ශ්‍රාවකයන්ට සැප ලැබීම සීමා කරන්නට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවා වදාළේ. ශ්‍රාවකයන්ට මානසික පීඩාවක් නිර්මාණය කරලා කායික පීඩාවක නිර්මාණය කරලා සතුට නැති කරන්නට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවා වදාළේ. සැබවින්ම භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවා වදාළේ නූපන් සතුට උපදවා ගැනීම පිණිස, නූපන් ප්‍රඥාව පහළ කර ගැනීම පිණිස, නූපන් ශාන්තිය උදාපත් කර ගැනීම පිණිස සැබවින්ම බුදු කරුණාව, මහ කරුණාව, මහ ප්‍රඥාව මේවා මුල් කරගෙනයි ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවා වදාරන්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ පමණයි මේ ලෝකේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවන්නට
පුළුවන්කම තියෙන ආඥාව තියෙන එකම උතුමන් වහන්සේ. කිසිම රහතන් වහන්සේ කෙනෙකුට හෝ කිසිම පසේ බුදුවරයෙකුට හෝ කිසිම ශ්‍රාවකයෙකුට හෝ ශික්ෂාපදයක් පනවන්නට තරම් හැකියාවක් නැහැ. විනයධර උපාලි මහා රහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනය තුල විනය පිටකය කටපාඩමින් දරාගෙන ආපු උතුමන් වහන්සේ. ඒ උතුමන් වහන්සේගේ පරම්පරාවේ නැත්නම් ගෝල එහෙම නැත්නම් ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස තමයි ඉන් අනතුරුව මේ බුද්ධ ශාසනය තුල විනය පිටකය කටපාඩමින් දරාගෙන ආවේ. විනය පිටකය තුල ඉගැන්වෙන්නේ භික්ෂු සහ භික්ෂුණී කියන දෙපිරිසගේ ශික්ෂාපද සීලය පිළිබඳව. ඒට අනුයාතව තමයි ගිහියන්ගේ පංචශීල ප්‍රතිපදාව, අෂ්ටශීල ප්‍රතිපදාව, දසශීල ප්‍රතිපදාව දේශනා කොට වදාරන්නේ. එනිසා මේ ශික්ෂාපද පැනවීමේ හේතුව ශික්ෂාපදයන් මේ බුද්ධ ශාසනයට උවමනා වන්නේ ඇයි? ශික්ෂාපදයකින් තොරව නිවන් දැකිය හැකිද? ශික්ෂාපදයන් පුරුදු කිරීමෙන් පමණක්ද නිවන් දකින්න කියන මේ සෑම ප්‍රශ්නයක්ම බුදුරජාණන් වහන්සේ වදාරන ලද දේශනාවක් තමයි මේ උපාලි සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ දසක නිපාතයේ. එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් මහා වනාරණේ වැඩ ඉන්නකොට විනයධර උපාලි මහා රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින සුවඳ කුටිය වෙත ගමන් කළා, වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරලා එකත් පසෙක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ සමග මේ කාරණය සාකච්ඡා කළා. ඒ කාරණයයි මේ සූත්‍රයේ දැක්වෙන්නේ අතකෝ ආයස්මා උපාලියේන භගවා තේනුපසංකමි. ඒ උපාලි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කළා. උපසංකමිත්වා ගමන් කරලා භගවන්තං අභිවාදෙත්වා බුදු සිරිපා අභියස වන්දනා කරලා ඒකමන්තං නිසීදී එකත් පසෙක වැඩහුන්නා. ඒකමන්තං නිසින්හෝකෝ ආයස්මා උපාලි භගවන්තං ඒතද වෝච. එකත් පසෙක වැඩහුන් ආයුෂ්මත් උපාලි මහා රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ කාරණය ප්‍රකාශ කළා, සැලකලා කුමක්ද? කතිනුකෝ භන්තේ අත්ථවසේ පටිච්ච තථාගතේන ශාවකාන සික්ඛාපදං පඤ්ඤත්තං පාතිමොක්ඛං උද්දිත්තං. සබවින්ම උපාලි මහා රහතන් වහන්සේ විමසන්නේ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන්. දෙවියන් වෙනුවෙන්, බ්‍රහ්මයන් වෙනුවෙන්, ඔබ මා අප හැම දෙනා වෙනුවෙන්මයි ඒ උපාලි මහා රහතන් වහන්සේ මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ. කුමක්ද ඒ උපාලි ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසා වදාරන්නේ නැත්නම් විමසන්නේ? භාග්‍යවතුන් වහන්සේ කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවන ලදිද? ප්‍රාතිමෝක්ෂය උදෙසන ලදිද කියන මෙන්න මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. කතිනුකෝ භන්තේ අත්ථවසේ පටිච්ච. ස්වාමීනි, කෙතෙක් කරුණු හේතු නිසාද බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවන්නේ? ප්‍රාතිමෝක්ෂය උදෙසන්නේ. භික්ෂු භික්ෂුණී දෙපිරිසගේ ශික්ෂාපද සීලයට කියනවා ප්‍රාතිමෝක්ෂය කියන නම. භික්ෂූන්ගේ සීලයත් භික්ෂුණීන්ගේ සීලයත්. භික්ෂූන්ගේ සීලය ශික්ෂාපද 227කින් සමන්වාගතයි. භික්ෂුණීන්ගේ සීලය 311කින් යුක්තයි. මෙන්න මේ ශික්ෂාපද සමූහයට කියනවා උභය ප්‍රාතිමෝක්ෂය කියලා. මේ ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි? ඒ ප්‍රාතිමෝක්ෂයට යටත්ව ගිහියන්ගේ ශික්ෂාපදත් ඇයි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ, පනමා වදාළ කියන මෙන්න මේ ප්‍රශ්නයයි එදා උපාලි මහා රහතන් වහන්සේ, විනයධර උපාලි මහා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. වෙනත් විදිහකින් කිව්වොත් විනය පිළිබඳව සියලු අධ්‍යයනයන්, සියලු ඉගෙන ගැනීම, සියලු දරා ගැනීම සිද්ධ කරපු සංසාරයේ පාරමිතා පුරාගෙන ඇවිල්ලා යම් බුද්ධ ශාසනයක විනයධර භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබනවා කියන ඒ පාරමිතාව සමග සංසාරේ ගමන් කරලා ඇවිල්ලා පාරමී පුරලා ඇවිදින්නලා මේ බුද්ධ ශාසනයේ විනයධරයන් අතර අග්‍රස්ථානය ලැබූ ස්වාමින් වහන්සේ තමයි මේ බුදුරජාණන් වහන්සේගෙන් අසන්නේ ඇයි ස්වාමීනි ශික්ෂාපද පනවන්නේ කියන මෙන්න මේ කාරණය. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා දසකෝ උපාලි අත්ථවසේ පටිච්ච තථාගතේන ශාවකාරං සික්ඛාපදං පඤ්ඤත්තං. සැබවින්ම එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා උපාලි කරුණු 10ක් මුල් කරගෙනයි ශාස්ත්‍රූන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට මේ ශික්ෂාපද පනවන්නේ. කරුණු 10ක් හේතු කරගෙන. නිකන් නෙමෙයි, අස්ථානීය නෙමෙයි, හේතුවක් ඇතිවයි මේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවන්නේ. ඛතමේ දස මොකක්ද කරුණු 10 කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සංඝ සුට්ඨුතා, සංඝ පාසුතා,
දුම්මකූනම් පුග්ගලානං නිග්ගහාය පේසලානම් භික්ඛූනම් පහසු විහාරාය දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භීයෝ භාවාය සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය. මෙන්න මේ කරුණු 10යි එදා බුදුරජාණන් වහන්සේ සීලය ගැන දේශනා කරන්නට ශික්ෂාපද පනවන්නට හේතු හැටියට දේශනා කළේ. මොනවද ඒ කරුණු 10? සංඝයාගේ සුට්ටු භාවය, සංඝයාගේ පහසු භාවය, දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස, ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස, මේ ජීවිතයේ පැමිණිය හැකි විපත් නැති කිරීම පිණිස, පරලොව ජීවිතයේ පැමිණෙන විපත් දුරු කිරීම පිණිස, නොපැහැදිච්ච අයගේ පැහැදීම ඇති කර ගැනීම පිණිස, පැහැදුන අයගේ පැහැදීම වැඩි කර ගැනීම පිණිස, සද්ධර්මය මේ මහ පොළොවේ බොහෝ කාලයක් ජන සමාජයේ ස්ථීරව පැවැත්ම පිණිස, විනයට අනුග්‍රහ කිරීම පිණිස කියන මෙන්න මේ කරුණු 10 මුල් කරගෙනයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවන්නේ. එනිසා මේ ශික්ෂාපද පැනවීම හේතුවක් ඇතිවමයි සිද්ධවන්නේ, හේතුවක් නැතිව නෙමෙයි. එනිසා මේ හේතු අපි කෙටියෙන් සලකා බලනවා. මොනවද මේ හේතු? පළමු හේතුව තමයි සංඝ සුට්ඨුතා කියලා කියන්නේ. සංඝ සුට්ඨුතා කියලා කියන්නේ කුමක්ද? සංඝ සුට්ඨුතා නාම සංඝස්ස සුට්ඨු භාවෝ. සංඝයාගේ පහසුව නැත්නම් සංඝයාගේ මනා භාවය. සංඝයාගේ මනා භාවය කියන්නේ කුමක්ද? යෝච තථාගතස්ස වචනං සම්පටිච්ඡති තස්ස තං දීඝනත්තං හිතාය සුඛාය සංවත්තති. යමෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව පිළිගනී නම් ඒ පිළිගැනීම ඔහුට දවසක් දෙකකට නෙමෙයි බොහෝ කාලයකට හිතසුව පිණිස පවතිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පිළිවෙත් ඒ විදිහට අනුගමනය කිරීම දෙවියන් සහිත ලෝකයට ශාන්තිය පිණිස පවතිනවා. අන්න ඒ කාරණය නිසා තස්මා සංඝස්ස සුට්ඨු බන්තේති වචන සම්පටිච්ඡනත්තං පඤ්ඤත්තං. එනිසාම බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද පනවද්දී සංඝ රත්නයට පිළිගන්නා ශ්‍රාවකයන්ට යහපතක්ම වෙනවා. යහපතක් වන්නා නිසාම සංඝයා විසින් බුදුරජාණන් වහන්සේ පනවන ඕනෑම ශික්ෂාපදයක් ඒ ආකාරයෙන් පිළිගන්නවා. නිවන් දකින්නට කැමති වෙන, සසර දුකින් අත මිදෙන්නට කැමති වන කෙනාට වෙන විකල්පයක් නැහැ බුදුරජාණන් වහන්සේ හැර. ඇති එකම මාවත බුදුරජාණන් වහන්සේමයි. නිවන පිණිස විකල්ප මාවත් එකක්වත් ඇත්තේ නැහැ. එකම මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා පනවන ලද සෑම සික්ඛපදයක්ම ශ්‍රාවකයෝ විසින් සුට්ඨු භන්තේ ස්වාමීනි මනාය ස්වාමීනි යහපති ස්වාමීනි බොහොම හොඳයි කියලා පිළිගන්නවා. එහෙම පිළිගැනීම තුළ ඒ ශ්‍රාවක සංඝයාට සිතක් සැලසෙනවා, ශාන්තියක් සැලසෙනවා. එනිසා ස්වාමීනි යහපති කියලා පිළිගැනීමෙන් මහා සංඝරත්නයට ශික්ෂාපද රකින්න ශ්‍රාවකයන්ට සිතක් වන නිසා සංඝ සුට්ඨුතා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සංඝයාගේ මනා භාවය පාසු විහරණය පිණිසමයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවා වදාරන්නේ. අසම්පටිච්ඡනේ ආදීනමං සම්පටිච්ඡනේ ආනිසංසං දස්සෙත්වා. මේ ශික්ෂාපද පැනවීම නොපිළිගැනීමේ ආදීනවත් පිළිගැනීමේ ආනිසංසත් බුදුරජාණන් වහන්සේ දක්වා මේ ශික්ෂාපද පනවන්නේ. නොපිළිගත්තොත් කුමක්ද වන්නේ? මරණින් මත්තේ සතර අපාය වැටෙනවා, මෙලොවට විපත් පැමිණෙනවා. පිළිගත්තොත් කුමක්ද වන්නේ? මෙලොවට යහපත පැමිණෙනවා, පරලොවටත් යහපත පැමිණෙනවා, ශාන්ත නිවනටත් ඒ උපකාර වෙනවා. ඒ වගේම මේ ශික්ෂාපද බලහත්කාරයෙන් බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ. කරුණු කාරණා පෙන්වා දීලා නුවණින් තමන්තම තේරුම් ගන්නට ඉඩ හැරලයි දේශනා කොට වදාරන්නේ. න බලක්කාරේන අභිභවිත්වා ඒතමත්හං ආවී කරොන්තෝ. බලහත්කාරයෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවන්නේ. කාරණය පෙන්වනවා මෙය මනාව පිළිගත්තොත් නුඹලාට යහපත පිණිස පවතිනවා. අන්නේ නිසා සංඝ සුට්ඨුතා සංඝයාට යහපත පිණිස මනා භාවයේ පිණිස හේතු වෙන නිසා සංඝ සුට්ඨුතා කියලා කියන්නේ මේ ශික්ෂාපදේ පැනවීමේ පළමු හේතුව. නැත්නම් ශික්ෂාපද සීලය පැනවීමේ පළමු හේතුව කුමක්ද? සංඝයාගේ යහපත පිණිස, සංඝයාගේ සිත පිණිස. දෙවන කාරණය තමයි සංඝ පහසුතා කියලා කියන්නේ. සංඝස්ස පහසු භාවෝ. කුමක්ද සංඝයාගේ පහසු භාවය? සහජීවිතාය සුඛ විහාරත්ථාය ආතියත්තෝ. සැපසේ විහරණය කරන්න, සැපසේ වාසය කරන්න මේ සීලය හේතු වෙනවා.
සීලයක් නැති වුණොත් සැබවින්ම සිතේ සතුටක් නැහැ. සීලයක් නැති තැන සමාධියක් ප්‍රඥාවක් නැහැ. සීලයක් නැති තැන ලැබෙන විමුක්තියක් නැහැ. එනිසා සීලය රැකීම තුල සංඝයාට සිල් රකින්න ශ්‍රාවකයාට ලැබෙන ලාභයක් තමයි සංඝ පහසුතා. ඒ සමූහ සංඝයාටම පහසුවෙන් ඉන්න, පහසුවෙන් ජීවත් වෙන්න එය හේතුවක් වෙනවා. එතකොට සංඝ සුට්ටුතා කිව්වේ සංඝයාගේ මනා භාවය, සංඝ පහසුතා කිව්වේ සංඝයාගේ පහසු විහරණය, සුවසේ වාසය කිරීම, කරදරයක් බාධකයක් නැතුව, පරිබෝධයක් නැතුව, හිතේ සතුට ඇතුව වාසය කරන්න පුළුවන්, පසුතැවීමක් ඇතිවන්නේ නැතුව වාසය කරන්න පුළුවන් මේ සීලය තියෙනවා නම්. සීලය නැති වුණාට පස්සේ පසුතැවීම ඇති වෙනවා. කාලයක් යනකොට ඒ පසුතැවීම බලවත් වෙනවා. මරණාසන්න සමයේ පසුතැවීම බලවත් වෙලා මරණින් මත්තේ සතර අපායේ පිරිසිඳ ගන්නවා, ප්‍රතිසන්දි ගන්නවා. ඉතින් එනිසා සංඝ සුට්ටුතා සංඝයාගේ පහසු භාවය අරමුණු කරගෙන ශික්ෂාපද පනවනවා. දෙවන කාරණය සංඝයාගේ පහසු අරමුණු කරගෙන ශික්ෂාපද පනවනවා. ගිහි ජීවිතවල ගත කරන නැත්තන්ටත් මේ කාරණේ විදිහටම බලපානවා. ගිහි ජීවිතවල පහසුවෙන් ඉන්නට නම්, සුවසේ ජීවත් වෙන්නට නම්, චිත්ත පීඩාවක් නැතුව ඉන්නට නම්, ඕනෑම මොහොතක මරණයට මුහුණ දීමට හැකියාව ඇති කරගන්න නම් මෙන්න මේ කියන ශික්ෂාපදය රැකීමේ පිළිවෙත අනුගමනය කරන්නට ඕන. එහෙම නැතුව ශික්ෂාපද සීලයක් ආරක්ෂා කරන්නට ගියත්තන්ටත් අවස්ථාව සැලසෙන්නේ නැහැ. යම් කෙනෙක් ශික්ෂාපද සීලය ආරක්ෂා කරනවා නම් බොහෝම ගෞරවයෙන් එයාට මේ කියන ලද ආනිසංස ටික ඒකාන්තයෙන් හිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට කුමක්ද ශික්ෂාපද පනවන්න හේතුව? දුම්මකු නාම දුස්සීල පුද්ගලා. කාටද දුම්මකු පුද්ගලයා කියන්නේ? දුස්සීල පුද්ගලයා. දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස, දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිසමයි මේ ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවන්නේ. කොහොමද ඒක සිද්ධ වන්නේ? යේ මංකුතං ආපාදිය මානාපි දුක්ඛේන ආපජ්ජන්ති. යම් කිසි කෙනෙක් මේ දුස්සීල භාවයට පැමිණෙනවා නම් එයා පැමිණෙන්නේ කුමකටද? විපතටයි පැමිණෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? එයා දුස්සීල භාවයට පැමිණුණොත් එයා මරණින් මත්තේ අපාගාමි වෙනවා. වීතික්කමං කරොන්තාවා කତ୍වාවා න ලජ්ජන්ති තේසං නිඝාත්ථාය. යම් කිසි කෙනෙක් ශික්ෂාපදයක් කඩලා ඒ ශික්ෂාපදය කැඩුනා කියලා පසුතැවෙන්නේ නැහැ. ඒ ශික්ෂාපදය කැඩුවා කියලා ඒ ගැන හිතන්නේ නැහැ, ලැජ්ජාවට පත්වන්නේ නැත්නම් අන්නේ කාරණය ඉතාමත්ම භයානකයි. යම් කිසි කෙනෙකුගේ කෙලෙස් බලවත් භාවය නිසා හෝ වෙන යම් කාරණයක් නිසා හෝ සීලය කැඩෙන්නට පුළුවන්, ශික්ෂාපද කැඩෙන්නට පුළුවන්. නමුත් ශික්ෂාපද කැඩුනහම ඒ ශික්ෂාපද කැඩුනා කියන කාරණය ගැන මෙනෙහි කරලා ලැජ්ජාවට පත් වෙලා, බියට පත් වෙලා නැවත වහාම ඒ කැඩුනා වූ ශික්ෂාපදයන් සමාදන් වීම හෝ මුළුමනින්ම සීලය සමාදන් වීම හෝ උපසපන් භික්ෂූන් වහන්සේලා නම් සුදුසු පරිදි යථා ධම්ම පටිකරණය සිද්ධ කිරීම හේවත් කැඩුන ශික්ෂාපදයන්ට අනුව ප්‍රතිකර්ම කිරීමෙන් හෝ ඒ ශික්ෂාපදය යථා තත්වයට පත් කරගෙන ඒ සීලය යථා තත්වයට පත් කරගන්නට කටයුතු සිද්ධ කරන්නට ඕන. එහෙම නොවුනොත් සිද්ධ වන්නේ කුමක්ද? එයා දුස්සීල පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ දුස්සීල පුද්ගලයෙකුට මෙලොව සැනසීමක් ලැබෙන්නේ නැහැ, පරලොව සැනසීමක් ලැබෙන්නේ නැහැ. මෙලොවින් පිරිහි පරලොවින් අපාගාමි වෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද පනවද්දී තුන්වන කාරණේ හැටියට කල්පනා කරන්නේ දුම්මකූනම් පුද්ගලානං නිග්‍රහාය. දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහ කරනවා. නිග්‍රහ කරන්නේ ඔවුන් එළවා දැමීම පිණිස නෙමෙයි. නිග්‍රහ කරන්නේ ඔවුන් කොන් කිරීම, ඉවත් කිරීම පිණිස නෙමෙයි. නිග්‍රහ කරලා ලැජ්ජා බය පිහිටවලා නැවත වතාවක් ඔවුන්ට සිල්වත් වෙන්න මාවත කියලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද පැනවීමේදී බලාපොරොත්තු වන්නේ. තේහි සික්ඛාපදේ අසති කින් තුම්හේ දිට්ඨං කින් සුතං කින් අම්මෙහි කතං කතමස්මින් වත්තුස්මින් කතමං ආපත්තිං රෝපෙත්වා අම්මේ නිග්ගං හතාති සංඝං විහෙටෙය්‍යුං. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා, භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවෙන් දකිනවා ශික්ෂාපද පැනෙව්වේ නැත්තම් යම් කිසි භික්ෂුවක් වැරදි කරනවා, භික්ෂුණියක් වැරදි කරනවා, උපාසකයෙක් උපාසිකාවක් වැරදි කරනවා. අන්න එහෙම වැරදි කරලා වැරද්ද පෙන්වා දෙනකොට ඔවුන් අහනවා කිං තුම්මෙහි දිට්ඨං, නුඹලා මොනවද මගේ අඩුපාඩු හැටියට දැක්කේ, මොනවද ඇහුවේ? කිං අම්මෙහි කතා, මොකක්ද අප කරපු වැරද්ද? කතමස්මින් වත්තුස්මින් කතමං ආපත්තිං රෝපෙත්වා අම්මේ නිග්ගං හත. කුමන වස්තුව කුමන ශික්ෂාපදේ කැඩුනා කියලාද නුඹලා අපට චෝදනා කරන්න කියලා මේ ශික්ෂාපද කැඩිච්ච අය පෙරලා ප්‍රශ්න කරනවා. නැත්තම් දුස්සීල භාවයට පත්වෙච්ච උදවිය පෙරලා ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කරමින් සංඝං විහෙටෙය්‍යුං, සංඝ රත්නයේ වෙහෙසට පත් කරනවා. සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වෙහෙසට පත් කරනවා.
මේ ශික්ෂාපද තිබුණේ නැත්තම්. ශික්ෂාපද තිබුණොතින් පෙන්වන්න පුළුවන් අසවල් ශික්ෂාපදේ නිසා අසවල් ශික්ෂාපදයෙන් මේක වැරද්දක්, අසවල් ශික්ෂාපදයට අනුව මේක වැරද්දක් කියලා පෙන්වන්නට පුළුවන්. එදා වජ්ජිපුද්දක භික්ෂූන් වහන්සේලා දස අකැප වස්තුන් ඉදිරිපත් කරලා මහා විශාල ශාසනික අර්බුදයක් නිර්මාණය කළාට පස්සේ මහා රහතන් වහන්සේලා ඒවා වැරදි කියලා කොහොමද පෙන්වුවේ? ඒවා වැරදි කියලා පෙන්වුවේ ශික්ෂාපද පෙන්වලා මෙන්න මේ ශික්ෂාපදයට අනුව මේක වැරදි, මේ ශික්ෂාපදයට අනුව අසවල් කාරණේ වැරදි කියලා කාරණා සහිතව පෙන්වන්නට හැකියාව ලැබුණේ බුදුරජාණන් වහන්සේ මේ සීලය පනමා ශික්ෂාපද දේශනා කළ තිබෙන නිසා. සික්ඛාපදේ පන සතිතේ සංඝෝ සික්ඛාපදං දස්සෙත්වා සහ ධම්මේන නිග්ඝයසති. ශික්ෂාපද පිටවල තියෙන නිසා සංඝරත්නයට පුළුවන්කම ලැබෙනවා වැරදි කරන ශික්ෂාපද බිඳ ගන්න ඇත්තන්ට ශික්ෂාපදයේ පෙන්වලා වැරද්ද පෙන්වලා නිග්‍රහ කරමින් ඔවුන්ට අනුග්‍රහ කරලා ඔවුන්ව නැවත සීලවන්ත කිරීමට හෝ ඔවුන්නේ දුස්සීල භාවය අත්හරින්නේ නැත්නම් නිරපා හැරීම පිණිසත් ඒ කාරණේ හේතු වෙනවා. ඒ නිසා දුම්මකූනම් පුග්ගලානං නිග්ඝාය කියන මෙන්න මේ කාරණය ඊටාම වැදගත් වෙනවා ශික්ෂාපද පනවද්දී. ඊළඟට පේසලානං භික්ඛූනං අනුග්ඝාය කියන ඊළඟ කාරණය බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් දකිනවා ශික්ෂාපද පනවද්දී. පේසලානං භික්ඛූනං අනුග්ඝාය කුමක්ද පේසලානං භික්ඛූනං අනුග්ඝාය කියලා කියන්නේ? පේසලානන්ති පියසීලානං භික්ඛූනං පහසු විහාරත්ථාය. ප්‍රියශීලී සිල්වත් ගුණවත් භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස මෙන්න මේ ශික්ෂාපද පැනවීම හේතු වෙනවා. පියසීලාහි භික්ඛු කත්තබ්බා කත්තබ්බං සාවජ්ජාන වජ්ජං වේලං මරියාදංච අජානන්තා සික්ඛාත්තය පාරිපූර්යා ඝටමානා කිලමන්ති. මේ ප්‍රියශීලී සීලයට කැමති භික්ෂූන් වහන්සේලාට ශික්ෂාපද තිබුණේ නැත්නම් ඒ ස්වාමින් වහන්සේලා හෝ ඒ ගිහියත්තු හෝ කළ යුත්ත නොකළ යුත්ත දන්නේ නැහැ. වැරද්ද නිවැරද්ද කුමක්ද කියලා දන්නේ නැහැ. සීමාව ඉම කුමක්ද කියලා දන්නේ නැහැ. එහෙම දන්නේ නැතුව ශික්ෂාපද සම්පූර්ණ කරන්න නොදැන ඒ අත්ෝ ඒ ශික්ෂාපද බිඳ ගන්නට නැත්නම් වෙහෙසෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ නිසා සිල්වත් වෙන්නට කැමති ප්‍රියශීලී භික්ෂූන්ට අනුග්‍රහ පිණිස බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ශික්ෂාපද සීලයෙන් ප්‍රාතිමෝක්ෂයම නැත්නම් මේ සීල ප්‍රතිපදාව දේශනා කොට වදාරනවා. තේපන සාවාජ්ජාන වජ්ජං වේලං මරියාදංච ඤත්වා සික්ඛා පාරිපූර්යා ඝටමානාන කිලමන්ති. ශික්ෂාපද පනවල තිබුණොතින් භික්ෂුන් වහන්සේලා හරි වැරද්ද දැනගන්නවා, කළ යුත්ත නොකළ යුත්ත දැනගන්නවා, අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන ශික්ෂාවන් සම්පූර්ණ කරනවා. එහෙම සම්පූර්ණ කරද්දී යාලට වෙහෙස ඇතිවන්නේ නැහැ, පීඩාව ඇතිවන්නේ නැහැ, ගැටලුකාරී තත්වයක් ඇතිවන්නේ නැහැ. හේතුව තමයි ගැටලුකාරී තත්වයක් ඇති නොවන්නට ශික්ෂාපද පනවා තිබීම. තේන තේසං සික්ඛාපද පඤ්ඤාපනම් පහසු විහාරාය සංවත්තති ඒව. එනිසා සිල්වත් ප්‍රියශීලී භික්ෂූන්ට ගුණගරුක භික්ෂූන්ට ශික්ෂාපද පනවා තිබීම හිංසාවක් නෙමෙයි, පීඩාවක් නෙමෙයි, ගැටලුවක් නෙමෙයි, හිර කිරීමක් නෙමෙයි. ඒක පහසු විහරණය පිණිසමයි පවතින්නේ. යෝවා දුම්මකූනම් පුග්ගලානං නිග්ඝහෝ ස්වේව තේසං පහසු විහාරෝ. දුස්සීල භික්ෂූන්ට දුස්සීල පිරිසකට යම් නිග්‍රහයක් වේ නම් එයම ප්‍රියශීලී භික්ෂූන්ට යම් ආරක්ෂාවක් පහසු විහරණයක් වෙනවා. දුස්සීල පුද්ගලයේ නිස්සායෙහි උපෝසතප්පවාරණා න තිට්ඨන්ති. උපෝසත විනය කර්ම, පවාරණ විනය කර්ම කියන මේවා මේ බුද්ධ ශාසනයේ පවතිනවා නම් පවතින්නේ සීලවන්ත භික්ෂූන් වහන්සේ නිසා. සංඝ කම්මානි නප්පවත්තන්ති. සංඝයාගේ කර්ම පවතිනවා නම් පවතින්නේ විනය කර්ම සිල්වත් භික්ෂූන් නිසා. සාමග්ගී න හෝති. සංඝ සාමග්‍රිය පවතිනවා නම් පවතින්නේ සිල්වත් භික්ෂූන් නිසා. භික්ඛු අනේකග්ගා උද්දේශාදීසු අනුයුංජිතුන්න සක්කොන්ති. මේ සීලය නැත්නම් ධර්මය ඉගෙන ගන්නවත්, ධර්මය කටපාඩම් කරන්නවත්, ධර්මය පුරුදු කරන්නවත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. දුස්සීලේසු පන නිග්ඝහිතේසු සම්බෝපි අයං උපද්දවෝ න හෝති. දුස්සීල භික්ෂූන්ට නිග්‍රහ කරමින් සීල විපත්ති පෙන්වා දෙනකොට මේ එකම අර්බුදයක්වත් ඇතිවන්නේ නැහැ. තතෝ පේසලා භික්ඛු පහසු විහරಂತಿ. ප්‍රියශීලී භික්ෂූන්ට එතකොට පහසුවෙන් වාසය කරන්නට අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පේසලානම් භික්ඛූනම් පහසු විහාරාය කියලා වදාලා උපාලි ස්වාමින් වහන්සේ අසූ ප්‍රශ්නයට ප්‍රියශීලී භික්ෂූන්ට පහසු විහරණය පිණිස මේ ශික්ෂාපද පැනවීම හේතු වෙනවා කියලා. ඔය විදිහට දේශනා කරමින් නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ශික්ෂාපද පැනවීමේ හේතුන් අතර දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය කියලා කාරණයක්. දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය කියන්නේ කුමක්ද? දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරායාති. දිට්ඨ ධම්මිකා ආසවා නාම අසංවරේ හිතේන තස්මින් ඒව අත්තභාවේ පත්තබ්බා. දිට්ඨ ධම්මික ආශ්‍රව කියන නමින් හඳුන්වන්නේ දුස්සීල කෙනෙකුට
මේ ජීවිතයේ මුහුණ දෙන්නට සිද්ධ වන පලිබෝධ. මේ ජීවිතයේ මුහුණ දෙන්නට සිද්ධ වන දුක් විපාකවලට දුකට කියනවා දුක්ඛිත තත්වයන්ට, ගැටලු තත්වයන්ට, අර්බුදකාරී තත්වයන්ට, පීඩනකාරී තත්වයන්ට කියනවා ditta dhammika ආසව කියලා. ditta dhammikaනං ආසවානං. එතකොට මේ ජීවිතයේ දුස්සීලව වාසය කිරීම තුළ නොයෙක් විපත් පැමිණෙන්නට පුළුවන්. මොනවද ඒ විපත්? පානිප්පහාර, දණ්ඩප්පහාර, සද්ධප්පහාර, හත්හච්ඡේද, පාදච්ඡේද, අකිත්ති අයස, විප්පටිසාරාදයෝ, දුක්ඛ විශේෂෝ කියලා වදාරනවා. ඒ කියන්නේ දුස්සීලව ඉන්න කෙනෙක් දුස්සීලකම් කරනකොට අපි හිතමු ප්‍රාණඝාතය කරලා වුණොත්, සොරකම් කරලා වුණොත්, වැරදි කාමසේවනය කරලා වුණොත්, වැරදි කාමසේවනය, සොරකම් වගේ දේවල් කරලා වුණාට පස්සේ මිනිස්සු ඒ සොරකම් කරපු කෙනාට අත්පා වලින් පහර දෙනවා, දඬු වලින් පහර දෙනවා, අවි ආයුධ වලින් පහර දෙනවා, අත්පා සිඳලා දානවා. එයාගේ අකීර්තිය අයස පැතිරිලා යනවා. ඒ වගේ මේ කරන පුද්ගලයාගේ හිතේ බලවත් වූ විපිලිසර බවක් ඇති වෙනවා. එනිසා ගිහි වේවා පැවිදි වේවා වැරද්දක් කළොත් ඒ වැරද්දට මෙලොවදීම දඬුවම් ලැබෙනවා. මෙලොවදීම විපාක ලැබෙනවා. මෙලොවදීම දුක ලැබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අනන්ත බුදු කරුණාවෙන් තමයි මේ ශික්ෂාපද පනවන්නේ. මොනවද? ditta dhammikaනං ආසවානං සංවරාය කියලා. මේ ජීවිතයේ ශ්‍රාවකයන්ට පැමිණෙන්නට පුළුවන් විපත්, කරදර, දුක් මේවා නැති කිරීම පිණිස. සිල්වත් කෙනෙක් බොරු කියන්නේ, සිල්වත් කෙනෙක් සොරකම් කරන්නේ, සිල්වත් කෙනෙක් ප්‍රාණඝාත කරන්නේ, සිල්වත් කෙනෙක් වැරදි කාමසේවනය කරන්නේ නැහැ. එනිසා සිල්වත් කෙනෙක් කයෙන් වචනයෙන් වැරදි කරන්නේ නැති වෙනකොට දෙවියන්ගේ පිහිට උපකාරය පවා ලැබෙනවා. එයාට මේ ජීවිතේ රාජ දඬුවම්, චෝර දඬුවම් වලට මුහුණ දෙන්නට සිද්ධ වන්නේ නැහැ. එනිසා කිසිවෙකුගෙන් දඬුවමක් එල්ලවන්නේ නැහැ, චෝදනාවක් එල්ලවන්නේ නැහැ, නින්දාවක් එල්ලවන්නේ නැහැ. එනිසා ඔහුට පහසුවෙන් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. මේ ජීවිතයේන කරදර සියල්ලම ඔහුට අවම වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ අන්නේ කාරණිය සලකනවා මේ ශික්ෂාපද පනවද්දී. බලන්න මොනතරම් ආරක්ෂාවක් සපයා දෙනවද. ඊළඟට තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් සලකන කාරණය සම්පරායිකානං ආසවානං පටිඝාතාය. පරලොවේදී ඇතිවන්නට පුළුවන් දුක් විපත් නැති කරන්නට මේ ශික්ෂාපද පනවනවා. බලන්න මොනතරම් කරුණාවක්ද. පරලොවදී ඇතිවන්නා වූ දුක් විපත් මොනවාද? පරලොවදී ඇතිවන්නා වූ දුක් විපත් තමයි සම්පරායිකානන්ති සම්පරායිකා ආසවානාම අසංවරයට හිතේන කතපාප කම්ම මූලකා සම්පරායේ නරකාදීසු පත්තම්බා දුක්ඛ විශේෂෝ. දුක්ඛ විශේෂා. පව් කරාට පස්සේ පරලොව ගියාම නිරේ වැටෙන්න වෙනවා, නරකාදියේ පැසෙන්න වෙනවා, ලෝහිත කුම්භිවල පැසෙන්නට වෙනවා. ඒ වගේම ඔසුපත් නිරයන් වල, මහා නිරයන් වල වැටෙන්න සිද්ධ වෙනවා. තිරිසන් ප්‍රේත අසුර යෝනියේ පිළිසිඳ ගන්නවා. අන්නේ පිළිසිඳ ගත්තාම මහා දුකක් ඇති වෙනවා. ඒ දුක බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවෙන් දැකලා අන්නේ දුක නැති කර දැමීම පිණිස තේසම් පටිඝාතාය, පටිඝාතත්තාය, වූපසමත්තාය, ඒ දුක් සංසිඳවන්නට, දුරු කරන්නට ශික්ෂාපද පනවා වදාරනවා. ඒ නිසා මේ ශික්ෂාපද පනවන්නේ අපේ යහපත පිණිසමයි, අපේ ශාන්තිය පිණිසමයි, අපේ රැකවරණය පිණිසමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ බුදු සසුන තුළ භික්ෂුණීන්ට ශික්ෂාපද පනවද්දී තවත් කාරණයක් සිහිපත් කරනවා. තවත් කාරණයක් ප්‍රඥාවෙන් සලකා බලනවා. මොකක්ද? අප්පසන්නානං වා පසන්නාය. මේ බුද්ධ ශාසනයට අපහැදිච්ච අය, නොපැහැදිච්ච අය ඉන්නවා. අන්නේ අපහැදිච්ච, නොපැහැදිච්ච අයගේ පැහැදීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවනවා. අප්පසන්නානන්ති සික්ඛාපද පඤ්ඤත්තියාහි සතේ සික්ඛාපද පඤ්ඤත්ති ඤත්වා වා යථා පඤ්ඤත්තං පටිපජ්ජමානේ භික්ඛු දිස්වා වා යේපි අප්පසන්නා පණ්ඩිත මනුස්සාතේ යානිවත ලෝකේ මහාජනස්ස රජ්ජන දුස්සන මුහියනට්ඨානානි තේහි ඉමේ සමනා ආරකා විරතා විහරಂತಿ දුක්කරං වත කරොන්ති इति පසාදං ආපජ්ජಂತಿ. බුදුරජාණන් වහන්සේගේ මේ උත්තම ධර්මයට අනුව යම් කිසි කෙනෙක් ශික්ෂාපද ආරක්ෂා කරනවා නම් ඒ ශික්ෂාපද ආරක්ෂා කරන ගෙනා ශික්ෂාපද ආරක්ෂා කිරීමෙන් නොපැහැදිච්ච අයගේ පැහැදීමට හේතු වෙනවා. කොහොමද ඒ අය පහදින්නේ? එක්කෝ ඒ පනවලා තියෙන ශික්ෂාපද කියවන්නට අසන්නට ලැබෙනවා. එහෙම නැත්නම් ඒ පනවා ඇති ශික්ෂාපද අනුව හැසිරෙන්නා වූ භික්ෂූන් වහන්සේලා දකිනවා. එහෙම දැක්කට පස්සේ නොපැහැදිලා ඉන්න, පැහැදීමක් නැතුව ඉන්න, ඒ කුසල කර්ම තේරුම් ගන්නට පුළුවන්, හොඳ නරක තේරුම් ගන්නට පුළුවන් මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. පඬිත මිනිස්සු ඉන්නවා, හැබැයි පැහැදිලා නැහැ. අන්නේ පැහැදිච්ච නැති අයට එය පහදින්නට හේතුවක් වෙනවා. කොහොමද වුන් පහදින්නේ? මේ ලෝකේ මහා ජනයා ඇලෙන, ගැටෙන, මුලාවට පත්වන තැන්වල මේ භවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ විදිහට මුලාවට පත්වන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා. බොහොම සංවරව ජීවත් වෙනවා. කෙලෙස් උපදවා ගන්නෙ නැහැ. මේ ශ්‍රමණවරු පාපයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා. දුක්කරං වත කරොන්ති. ඒ නිසා මේ
ශ්‍රමණවරු දුෂ්කර දෙයක්මයි කරන්න කියලා පඬිත මිනිස්සු ශික්ෂාපද ආරක්ෂා කරනවා දැකලා පැහැදීමක් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් විනය පිටකය කියවලා පැහැදීමක් ඇති කර ගන්නවා. විනය පිටකය කියවලා ඒ කාලේ මිච්ඡා දිට්ඨික බ්‍රාහ්මණයේ සම්මා දිට්ඨියේ පිහිටපු පුවතක් මේ උතුම් ධර්මයේ අසන්නට ලැබෙනවා. එනිසා යම් කිසි කෙනෙක් නොපැහැදිලා නම් ඉන්නේ අන්‍යයාගේ පැහැදීම පිණිස මෙන්න මේ ශික්ෂාපද පනවා තිබීම ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පසන්නානං වා භීයෝ භාවාය මේ බුදුසසුනේ පැහැදිච්ච රාජරාජ මහා මාත්‍යවරු ඉන්නවා, සිටුවරු ඉන්නවා, ගෘහපතියෝ ඉන්නවා, දෙවියෝ බ්‍රහ්මයෝ ඉන්නවා. එනිසා මේ අප්‍රමාණ පිරිසක් බුද්ධ ශාසනයේ සිත පහදවාගෙන ඉන්නවා. අන්නේ පැහැදිච්ච අයගේ පැහැදීම දියුණු වෙන්නට මේ ශික්ෂාපද පැනවීම හේතු වෙනවා. කොහොමද ඒක හේතු වන්නේ? පසන්නා නන්ති යේපි ශාසනේ පසන්නා කුල පුත්තා මේ ශාසනයේ පැහැදුණු කුල පුත්‍රයෝ ඉන්නවා. තේපි සික්ඛාපද පඤ්ඤත්තිං වා ඤත්වා යථා පඤ්ඤත්තම් පටිපජ්ජමානේ භික්ඛු වාදිස්වා ශික්ෂාපද ප්‍රඥාප්තිය එහෙම නැත්නම් මේ පිටක පොත් විනය පිටකය කියවනවා ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් ඒ විනය පිටකයේ තියෙන ශික්ෂාපද අනුව පිළිපදින භික්ෂුන් වහන්සේලා දකිනවා. දැකලා අහෝ අයියා දුක්ඛරං කරොන්ති මේ ස්වාමින් වහන්සේලා දුෂ්කර වූ දෙයක්මයි කරන්නේ. දුෂ්කර වූ ශික්ෂාපද ආරක්ෂා කරනවා. යේ යාව ජීවං ඒක භත්තා විනය සංවරම් පාලෙන්තේ දිව්‍ය අතිතාක් විකාලයේ නොවලඳා විනය ආරක්ෂා කරනවා. දිව්‍ය අතිතාක් මිල මුදල් පරිහරණය නොකර විනය ආරක්ෂා කරනවා. දිව්‍ය අතිතාක් ශප්තවිද මෛතුනයෙන් වෙන් වෙලා සීලය ආරක්ෂා කරනවා. දිව්‍ය අතිතාක් හොරකමින් බොරුවෙන් දුරාචාරයෙන් වෙන් වෙලා සීලය ආරක්ෂා කරනවා කියලා පැහැදිලා ඉන්න අය වඩාත් පහදිනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා පසන්නානං වා භීයෝ භාවාය කියලා. පැහැදිච්ච අයගේ පැහැදීම වැඩිවීම පිණිස මෙන්න මේ සීලය උපකාර වෙනවා. ඊළඟ කාරණේ තමයි මේ ශික්ෂාපද පනවන්නට තුඩු දෙන හේතු වන කුමක්ද? සද්ධර්මයේ පැවැත්ම පිණිස. ත්‍රිවිධෝහි සද්ධම්මෝ සද්ධර්මයේ ආකාර තුනයි. පරියත්ති සද්ධම්මෝ, පටිපත්ති සද්ධම්මෝ, අධිගම සද්ධම්මෝ. පර්යාප්ති සද්ධර්මය, ප්‍රතිපත්ති සද්ධර්මය, අධිගම සද්ධර්මය කියලා සද්ධර්මයේ කොටස් තුනක් බවට දේශනා කොට වදාරනවා. තත්ථ සකලම්පි බුද්ධ වචනම් පරියත්ති සද්ධම්මෝ නාම මුළු ත්‍රිපිටක බුද්ධ වචනේ සාර්ථකතා සහිතව ආන් එකට කියනවා පරියත්ති සද්ධර්මය කියලා. පරියාප්ති සද්ධර්මය. තේරස ධුත ගුණා චාරිත්‍ර වාරිත්‍ර සීල සමාධි විපස්සනානි අයං පටිපත්ති සද්ධම්මෝ නාම. ඒ වගේම 13ක් වූ ධුතාංග සමාදන් වීම, චාරිත්‍ර වාරිත්‍ර ශික්ෂාපද සමාදන් වීම මේ දේවල් මෙන්න මේ කාරණා හඳුන්වනවා පටිපත්ති සද්ධර්මය කියලා. වෙනත් විදියකින් කිව්වොත් ධෘතාංග සමාදන් වෙමින්, සීලය ආරක්ෂා කරමින්, සමාධිය වඩමින් විපස්සනාව වැඩිවීමට කියනවා ප්‍රතිපත්තිය පිරීම කියලා. නව ලෝකුත්තර ධම්මෝ අධිගම සද්ධම්මෝ නාම. නව ලෝකෝත්තර ධර්මයට කියනවා අධිගම සද්ධර්මය කියලා. කුමක්ද නව ලෝකෝත්තර සද්ධර්මය කියන්නේ? සෝවාන් මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය සහ නිර්වාණය කියන මෙන්න මේ නවයට කියනවා නව ලෝකෝත්තර සද්ධර්මය කියලා. අන්නේ නව ලෝකෝත්තර සද්ධර්මයට තමයි අධිගම සද්ධර්මය කියලා කියන්නේ. අයම් නව ලෝකෝත්තර සද්ධම්මෝ අධිගම සද්ධම්මෝ නාම. සෝ සම්බෝපි යස්මා සික්ඛාපද පඤ්ඤත්තියා සති භික්ඛු සික්ඛාපදංච තස්ස විභංගංච තදත්ථ ජෝතනත්තං අඤ්ඤංච බුද්ධ වචනං පරියාපුනන්ති. මෙන්න මේ විදියට ශික්ෂාපද පනවලා තියෙනවා නම් ඒ ශික්ෂාපද පැනවීම ඇති කල්හි භික්ෂූන් වහන්සේලා ඒ ශික්ෂාපද ගැන ඉගෙන ගන්නවා. ශික්ෂාපද විභංගයේවත් ශික්ෂාපදයේ පදයෙන් පදයේ විනිශ්චය කරලා ඇති ඒ විනය පිටකයේ තියෙන ඉගැන්වීම් ඉගෙන ගන්නවා. ඉන් අනතුරුව ඒ විනය පිටකය සම්බන්ධයෙන් තියෙන අර්ථ කතාව පරිශීලනය කරලා තවත් කරුණු ඉගෙන ගන්නවා. ඉන් අනතුරුව ටීකාව පරිශීලනය කරලා තවත් කරුණු ඉගෙන ගන්නවා. ඒ විදියට පරියාප්ති ධර්මය සම්පූර්ණ කරනවා. යථා පඤ්ඤත්තාංච පටිපජ්ජමානා පටිපත්තිම් පූරෙත්වා පටිපත්තිය සම්පූර්ණ කරනවා. ඒ ආකාරයෙන් පටිපත්තිය සම්පූර්ණ කරලා ඉන් අනතුරුව ලෝකුත්තර ධම්මං අධිගච්ඡanti ලෝකෝත්තර නිර්වාණ ධර්මය අවබෝධ කරනවා. තස්මා සික්ඛාපද පඤ්ඤත්තියා සද්ධම්මෝ චිරට්ඨිතිකෝ හෝති. අන්නේ විදියට ශික්ෂාපද පනවලා තියෙනවා නම් මේ බුද්ධ ශාසනයේ සද්ධර්මයේ බොහෝ කාලයක් පවතින්නට ඒක හේතු වෙනවා. තේන බුත්තං සද්ධම්මට්ඨිතියාති. අන්නේ නිසා තමයි උපාලි ස්වාමින් වහන්සේ අසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස භාග්‍යවතුන් වහන්සේ සද්ධම්මට්ඨිතියා කියන මෙන්න මේ කාරණයක් දේශනා කොට වදාරන්නේ. ඊළඟ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ වදාරන දසවන කාරණය විනයානුග්‍රහය කියන මෙන්න මේ කාරණය. ශික්ෂාපද පැනෙව්වේ විනයට අනුග්‍රහයක් සැපයීම පිණිස කුමක්ද? සික්ඛාපද පඤ්ඤත්තියා සති සංවර විනයෝ, පහාන විනයෝ, සමත විනයෝ, පඤ්ඤත්ති විනයෝ, චතුබ්බිදෝ විනයෝ අනුග්‍රහිතෝ හෝති.
සූපත්හම්භිතෝ. මෙන්න මේ විනය ශික්ෂාපද පැනවීම නිසා සංවර විනය, පහාන විනය, සමත විනය, පඤ්ඤත්ති විනය කියන සතර වැදෑරුම් විනය මනාකොට ආරක්ෂා වෙනවා. ඒ විනය ආරක්ෂා වීමෙන් මුළු විනය පිටකයමත් ඒ විනය නිසා සතිය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ ශික්ෂාවන් නැති වෙනවා. ඒ අනුව කෙලෙසුන් වැරදි වලින් ඉවත් වෙලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. වැරදි කෙලෙස් ප්‍රහාණය කළා ප්‍රහාණ විනය ඇති කරගන්නවා. කෙලෙස් සමනයෙන් තදංග වික්ඛම්මන සමුච්ඡේද වශයෙන් සමත විනය ඇති කරගනිමින් මේ බුද්ධ ශාසනය තුල කෙලෙස් දවන තවන ප්‍රතිපදාවේ ඒ ශ්‍රාවකයා ඉදිරියට ගමන් කරන්නට විනය හේතු වෙනවා. ඒ විනයට අනුග්‍රහ සැපයීම මගින් මේ බුදු සසුන බොහෝ කලක් පවතිනවා. මෙන්න මේ කාරණා 10 මුල් කරගෙනයි එදා ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ විසින් මේ ශික්ෂාපද සීලය අනුදැන වදාළේ. නිසා ගිහි පැවිදි අපි කාටත් අදාළව බුදුරජාණන් වහන්සේ පනවා ඇති ඒ ශික්ෂාපදයන් ගෞරවයෙන් ආරක්ෂා කිරීමෙන් තොරව මේ බුද්ධ ශාසනය තුල සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. එනිසා ශික්ෂාපද රැක්කොත් මේ කියපු 10ක් වූ ආනිසංස වගේම සියලු ආනිසංසයන් ලබාගෙන මෙලොවින් පරලොවින් සැනසී සසර දුකින් නිදහස් වේ ශාන්තමා නිවනින් සැනසීමේ මාවත ඒකාන්ත වශයෙන් විවර වෙනවා. එසේ විවර කර ගැනීම පිණිසම මේ උදාර උතුම් බුදු සසුන පිහිටාධාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා ආරාධනා කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි මෙල්බර්න් නුවර පදිංචි නාලක නානායක්කාර මහත්මයා, ඒ වගේම සජීවී හෙට්ටිආරච්චි මහත්මිය කියන ඒ ජයම්පති යුවල විසින් 22 වෙනි ජන්මදිනය සමරන ක්‍රිෂාල් නානායක්කාර පුතණුවන්ට ආශිර්වාද කරන්න. ඒ වගේම ටියාරා ඔනාරා දියණියට ආශිර්වාද කරන්න. ග්‍රේෂන් හෙට්ටිආරච්චි බුද්ධදාස නානායක්කාර කියන දෙදෙනාට ආශිර්වාද කරන්න. හිල්ඩා ඇලෙක්සැන්ඩර් අයිරින් එදිරිසිංහ මෑණියන් දෙපළට පින් අනුමෝදන් කිරීම. අපවත් වී වදාළ අතිපූජනීය මහා සංඝරත්නයේ පින්පෙත් පැමිණීම කියන මෙන්න මේ අරමුණු සිත්හි දරාගෙනයි ඒ පින්වත් දෙපළ මේ උතුම් ධර්ම දේශනාව සිදු කරගන්නේ. ඒ නම් සඳහන් කළ සියලු දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියෝද මේ පින්පෙත් අනුමෝදන් වේවා. හැම දෙනාම මේ උතුම් දහමින් සැනසෙත්වා කියලා අපි දෙවියන් ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. මේ උතුම් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය ආනිසංස බලයෙන් ඒ ජන්මදිනයේ සමරන පුතණුවන්ට වගේ මේ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ධර්මයේ ඇසූ ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. උතුම් ශාන්ත ධර්මයේම අවබෝධ කරගෙන දුක්ඛිත භව ගමනින් නිදහස් වීම පිණිස මේ අත්පාරමී කුසලයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්ථෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිද්ධතු. සාධු සාධු සාධු.